नमस्ते, हिंदी माय फेवरेट में आप सभी का हार्दिक स्वागत है। कैसे हैं आप लोग? उम्मीद है कि आप सभी अच्छे होंगे, सुखी होंगे और स्वस्थ होंगे। मेरे लिए खुशी की बात ये है कि आप में से कई लोगों ने प्राथमिक हिंदी एग्ज़ाम का सामना किया। ये मेरे लिए बहुत बड़ी बात है क्योंकि आप सभी हिंदी माय फेवरेट के परिवार के सदस्य हैं। तो हम हमारे हिंदी माय फेवरेट परिवार का प्यार बांटते हुए बढ़ाते हुए आज हम चर्चा करेंगे सामान्य पेल विभागेट हिंदी पेपर ගැන। सामान्य पेल हिंदी सामान्य पेलवලට හින්දි පේපර් එක කොහොමද එන්නේ ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න සහ ඒකේ අපි උත්තර ලියන විදිය ගැන සාකච්ඡා කරන්නයි මේ වීඩියෝ එකකින් මම අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ. හොඳයි. ඔයා මීට කලින් මේ පේපර් එක දැක්කලා ඇති. සාමාන්‍ය පෙළ විභාගයට එන්නේ හින්දි පේපර් එක. දැකලා ඇති. ඔන්න අද මම සාකච්ඡා කරන්නේ 2019ට අදාළ හින්දි පේපර් එක. මුලින්ම තියෙනවා තොරතුරු ටිකක්. ඔයා දන්නවා හින්දි කියලා ලියලා තියෙනවා, පැය 3ක් දීලා තියෙනවා, අමතර කාලය කියලා විනාඩි 10ක කාලයක් ඔයාට මේ පේපරේ කියවන්න ඔයාට කාලයක් දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඔයාගේ විභාගය අංක ලියන්න තියෙනවා. ඊට පස්සේ උපදෙස් කීපයක් තියෙනවා මෙතන දීලා මොනවද ඔයාට කරන්න තියෙන්නේ කියන එක ගැන සිංහල, තමිල් සහ ඉංග්‍රීසි වලින් දීලා තියෙනවා සුපුරුදු විදිහට. ඔන්න පේපරේට આવොත් එහෙම පළවෙනි කොටසේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේවා හරි ඊසි ප්‍රශ්න. බලන්න. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා උචිත सर्वनाम पर रेखांकन कीजिए. ඔන්න දැන් රේඛාංකන කියලා කියන්නේ අන්ඩර්ලයින් කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. බලන්න सर्वनाम කියලා කියන්නේ මෙතනක් දීලා තියෙන මේ प्रोनाउंस सर्वनाम. බලන්න शाम को खेलते हैं. මම කියන්න කලින් ඔයා උත්තරේ දන්නවා. मैं කියලා આવොත්ද හරි, तुम කියලා આવොත්ද, हमද එහෙමත් නැත්නම් වද. අපි උත්තරේ දන්නවා हम කියන එක. कल घर में नहीं था. था කියනකොට දැන් අපි දන්නවා මේ අතීත කාලෙන් කියන්නේ කියලා. එහෙමනම් මේ තා කියනකොට පුරුෂ ලිංග වෙන්නත් ඕනි සහ ඒක වචන වෙන්නත් ඕනි. කවුද මෙතන පුරුෂ ලිංග සහ ඒක වචන විදිහට ඉන්නේ? සර්වනාමයක් අපිට ගන්න පුළුවන් මෙන්න මෙයා. තුම් කියන එක ගන්න බෑ. ඒ අපි ගණන් ගන්න කොහමද? ප්ලූරල් විදිහට. මොනනම් උත්තරේ වෙන්න ඕනි මේක. C. मेरी कलम नहीं है. බලන්න මෙතනින් උචිතතම බලන්න මෙතන වඩාත්ම නිවැරදි सर्वनामය මොකක්ද කියලා. यह मेरी कलम नहीं है. අපි දන්නා දැන් මේ यह කියන එක ये කියලා උච්චාරණය කරනවා කියන එක ගැන. तुम मेरी कलम नहीं है. ඒ කියන්නේ ඔයා මගේ පෑන නෙවෙයි. कौन मेरी कलम नहीं है කියනකොට कौन කියන්නේ කවුද? तू मेरी कलम नहीं है. එහෙනම් වඩාත් නිවැරදි උත්තරේ වෙන්න ඕනේ මොකක්ද? මෙන්න මේක. ये කියන එක. कौन है? आप, मैं, तू, ये. कौन है? आप කියන එක දාගත්තොත් මොනවද මෙතෙන් දෙන්න ඕනි? ඩොට් එකක් එන්න ඕනි. මෙතෙන් දැන් ඩොට් එකක් තියෙනවද? නැහැනේ. එහෙනම් ඒ आप කියන එක එතෙන්ට එන්නේ නැහැ. मैं කියන එක આવොත් එහෙම मैं कौन මොකක්ද දෙන්නේ? हूँ කියලානේ. එහෙනම් මෙතන තියෙන්නේ हे. කවුද ගැලපෙන්නේ? මෙයානේ. तू කියන එක. अच्छा छात्र हूँ. ඔන්න දැන් हूँ කියලා ඉවරනකොට ඔයා දන්නවා දැන් කෙලිම මෙන්න මෙයා කියන එක. मैं කියන එක. ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ඉවර කරා. අපි යමු දෙවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට. මෙතන තියෙන මොනවද? शुद्ध वर्तनी में लिखित शब्द पर रेखांकन कीजिए. शुद्ध वर्तनी කියන්නේ නිවැරදි අක්ෂර වින්‍යාසය කියන එක. ඒක මේ වරහන් ඇතුලෙන් තෝරලා ඉරි ගහන්න තමයි තියෙන්නේ. රේඛාංකන कीजिए කියලා කියන්නේ ඉරි ගහන්න කියලා තමයි තියෙන්නේ. ලියන්න කියලා නෑ. බලන්න बच्चा नहीं खाता. මොනවාද? भात
නැත්නම් බාත්. බාත් කියනකොට නම් අපි දන්නවා කතාව කරනවා. නැත්නම් බාත් කරනවා කියලා කිව්වොත් කතා කරනවා. දැන් එහෙනම් බාත් කියලා කියන්නේ බත් වලට. එහෙනම් උත්තරේ වෙන්න ඕනි මෙයා. मैं हाथ वहाँ कैसे जाऊँ. हाथ කියලා කියන්නේ අත. මම खाली खाली මෙතන දෙතිනවා खाली खाली. खाली කියලා කියන්නේ black. මේ කියන්නේ black. මේ खाली කියලා කියන්නේ his. his අතින් කොහොමද යන්නේ? ප්‍රශ්නයක් අහලා තියෙනවා මම his අතින් කොහොමද යන්නේ? එහෙනම් වඩා නිවැරදි උත්තරේ खाली. हर इस तनक मैं तुम्हारी याद कर रहा हूँ. पल කියලා කියන්නේ මොහොත. फल කියලා කියන්නේ පළතුර. එහෙමනම් උත්තරේ වෙන්න ඕනි पहाड़ की इस तनक पर ऊंचे पेड़ नहीं है. छोटी කියලා කියන්නේ මුදුන කියන එක. छोटी කියලා කියන්නේ පුංචි කියන එක. छोटी बहन छोटी लड़की කියලා කියන්නේ නම් මෙහෙම. छोटी කියලා කියන්නේ මුදුන. මුදුනක් තියෙන්නේ කාගේ ළඟද? කියන්න පුළුවන් නේද? එහෙනම් උත්තරේ වෙන්න ඕනි ये तुम्हारी नहीं मेरी है. बारी කියලා කියන්නේ වතාල්. भारी කියලා කියන්නේ බර කියන එක. එහෙනම් උත්තරේ වෙන්න ඕනි මේක. පළවෙනි කොටසේ पहलवेनी प्रश्न तुमवेनी प्रश्न दीला තියෙනවා रिक्त स्थान के लिए उचित विशेषण पर रेखांकन कीजिए. रिक्त स्थान කියලා කියන්නේ खाली जगह කියලා ඔයා දන්නවා නේද? his ස්ථානය කියන එක blank place කියන එක. විශේෂණ කියලා කියනවා දැන් ඔයා දන්නවා adjective में बोल्ड करලා දාලා තියෙන්නේ එකම අදහස තමයි. रेखांकन कीजिए. ඒත් अंडरलाइन කරන්න තමයි තියෙන්නේ. मेरी कलम कहाँ है. දැන් කලම් කියනකොට ෆෙමිනින් කියන දන්නවා සහ මෙතන සිංගියුලර් ෆෝම් එකෙන් තියෙන්නේ. එහෙමනම් ෆෙමිනින් එන විදියට මොකක්ද ගන්න ඕනි? बच्चा सच बोलता है. बच्चा सच बोलता है. දැන් මෙතෙන් මේකෙන් තේරෙනවා බච්චා මේකෙන් තේරෙනවා මේ දෙකෙන්ම තේරෙනවා මොකද්ද මැස්කියුලින් කියන සහ සිංගියුලර් කියන දන්නවා. එහෙමනම් මෙතනින් විශේෂණ පදේ මොකක්ද දෙන්න අදාළ මෙයා. वो एक पुस्तक है. पुस्तक කියන වචනේ ෆෙමිනින් සහ සිංගියුලර්. බලන්න මොකක්ද හරියන්නේ? ये कपड़े बहुत कपड़े කියලා තියෙන්නේ. එහෙනම් මෙයා මැස්කියුලින් තමයි. හැබැයි ප්ලූරල් ෆෝම් එකකින් ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් සස්තා සස්තේ සස්ති. සස්තා කියලා කියන්නේ ලාභ කියන එක. ලාභ. එහෙමනම් උත්තරේ වෙන්න ඕනි इस दुकान की चीजें කියලා කියනකොට මෙයා ඉන්නේ ෆෙමිනින්. චීස් කියන වචනේ ෆෙමිනින් සහ ප්ලූරල් ෆෝම් එකකින් ඉන්නේ චීසෙන් කියලා මේ ඒන් කියන එක ඇවිල්ලා තියෙන්නේ ප්ලූරල් වෙනකොට. නැත්තම් චීස් කියලා තමයි කියන්නේ. චීස් කියලා තමයි සිංගියුලර් ෆෝම් එක වෙන්නේ. එhmenan උත්තරේ महंगा महंगी ඒ කියන්නේ මිල අධිකයි කියන එක. හතරවෙනි කොටස බලන්න. रिक्त स्थान के लिए उचित विभक्ति प्रत्यय रेखांकन कीजिए. विभक्ति प्रत्यय කියලා කියන්නේ ප්‍රත්‍ය කියනකොට දැන් මේවා බය වෙන්න ඕන නැහැ. ප්‍රත්‍ය කියලා කියන්නේ අපි දන්නවා වචනයක පිටුපසින් එකතු කරන කොටසට අපි දන්නවා කියන්නේ මොකද්ද? ප්‍රත්‍ය කියලා. එහෙමනම් විභක්ති ප්‍රත්‍ය කියලා කියන්නේ නම් ඒත් වචනයක පිටුපසෙන් එකතු වෙන කොටසක් නේ. प्रत्यय एक वचनයක් වෙන්නත් පුළුවන් අකුරක් වෙන්නත් පුළුවන් වචනයක කොටසක් වෙන්නත් පුළුවන්. බලන්න क्या तुमने राम बेटे को देखा है. මොකද්ද? को දැම්මොත් එහෙනම් මොකද්ද වෙන්නේ? क्या तुमने राम को बेटे को देखा है. ගැලපෙනවා වගේද? रामව එහෙම නැත්නම් रामට පුතාට දැක්කද කියලා දාන්නේ නැහනේ. क्या तुमने राम
के बेटे को देखा है නැත්තම් සේ बेटे को देखा है. වඩා උචිත ප්‍රශ්නේ වෙන්නේ උත්තරේ වෙන්නේ මේක. ඇයි කේ කියලා දාන්න ඕන? රාම් කා බේටා කියලා ආවොත් ඔයා දන්නවා රාම්ගේ පුතා කියන එක. දැන් මෙතනත් කෝ කියන එකක් ඇඩ් වෙලා තිනවා. ඒ කියන්නේ මෙයාට පිටිපස්සෙන් විභක්තියක් ඇවිල්ලා තියෙන නිසා මෙයා බේටා කියන එක බේටේ වෙනවා. සා මෙතන කා තිබුණොත් එයත් කේ වෙනවා. कमल 3 रोटियां खाई. कमल कमल पर 3 रोटियां खाईද නැත්නම් कमल का 3 रोटियां खाईද නැත්නම් कमलनी 3 रोटियां खाईද. උත්තරේ නේ कमल මෙතෙන්දනී ආව ගමන් 3 रोटियां මෙයා මොනවාද ෆෙමිනින් සහ ප්ලූරල් වෙනවා. ප්ලූරල් වෙලයි තියෙන්නේ. එහෙමනම් මෙයා ක්‍රියාපදයේ තියෙන්නේ ඒ විදිහටම තමයි. මතකද කා කියන එකේ අතීත කාල 4 කායා කායේ කායි සහ කායින් කියලා. ओके तू जाकर जल्दी माताजी बुला लाना. අපි දන්නවා කෝ කියන එකේ තේරුම ඨ කියලා දන්නවා සහ ව කියලා දන්නවා. මේ කියන එකේ තේරුම මොකද්ද? තුල කියන එක නැත්නම් හි කියන අදහස. කී කියලා කියන්නේ මොකද්ද? ගේ කියන අදහස. දැන් බලන්න तू जाकर माताजी जल्दी माताजी මොකද්ද? को ठाकुर बेटियां बहुत सुंदर है. දැන් කා කී के මේ තුනම ගේ කියන අදහස තමයි එන්නේ නේ. ගේ මේ කියලා කියන්නේ විසින් කියන අදහස ගන්න පුළුවන් සිංහල වලට ගත්තොත්. එහෙමනම් ठाकुर ने बेटियां बहुत चतुर है කියන එකද හරි? ठाकुर की बेटियां කියන එකද හරි? නැත්නම් ठाकुर का बेटियां කියන එකද? बेटियां කියනකොට ෆෙමිනින් සහ ප්ලූරල්. ෆෙමිනින් නම් වචනයක් ඉන්නේ කාද? कीद कीने तुम्हारी पुस्तक कुर्सी थी. कुर्सी खा थीद के थीद එහෙම නැත්නම් पर थीद. पर කියන එකේ අදහස මොකද්ද? මත කියන එක. කේ කියලා කියන්නේත් කා කියලා කියන්නේ දෙකම ගේ කියන අදහස. ගේ එවන වඩා උචිත වෙන්න ඕනි पर කියන වචනේ විභක්තිය. ओके ඔන්න දෙවෙනි ප්‍රශ්නට එනවා අපි. හිස්තැනට සුදුසු ප්‍රශ්නවාචක පදය යටින් ඉරක් අඳින්න. प्रश्नवाचक पदे ඔන්න මම සිංහල එක තමයි කියවලා තියෙන්නේ. रिक्त स्थान के लिए उचित प्रश्नवाचक शब्द पर रेखांकन कीजिए. මොනවද තියෙන්නේ? හිස්තැනට ප්‍රශ්නවාචක පදේ මොකද්ද කියලා හොයලා ඒකට යටින් ඉරක් අඳින්න කියලායි තියෙන්නේ. तुम वहाँ कैसा कैसे किसकी कैसा කියන්නේ කොහොමද? कैसे කියලා කියන්නේ කොහොමද? किसकी කියලා කියන්නේ කාගේද? එහෙමනම් तुम කියන එක ඔයා දන්නවා. මෙතන තියෙන විදිහට නම් plural masculine විදිහට තමයි අවිල්ලා තියෙන්නේ නේ. කොහොමත් तुम කියන වචනේ ප්ලූරල්ම තමයි. හැබැයි මෙතන तुम ඇවිල්ලා තියෙන්නේ මොන විදිහින්ද? masculine. එහෙමනම් උත්තරේ වෙන්න ඕනි මෙයා. वहाँ घर है. घर කියන වචනේ අපි මෙතනින් උත්තර හොයන්න කලින් घर කියන වචනේ බැලුවොත් එහෙම masculine. සහ මෙතන තියෙන විදිහට ඒක වචනයි කියලා හොයාගන්න පුළුවන්. මෙයාට ඩොට් එකක් ඇවිල්ලා නැති නිසා. මෙතන ඩොට් එකක් තිබුණා නම් මෙයා බහුවචන වෙලා. මෙතන නම් ඩොට් එකක් නැහැනේ. එවනම් මෙයා masculine singular form එකකින් තමයි ඉන්නේ. किसका क्यों कितना. किसका කියලා කියන්නේ කාගේද? क्यों කියලා කියන්නේ ඇයි? कितना කියලා කියන්නේ කොපමණද? එමනම් වඩා උචිත ප්‍රශ්න වෙන්නේ අර කාගේ ගෙදරද?
तीसरी कक्षा में कुर्सियां हैं. කුරුසී කියන වචනයක් අහලා ඇති පුටුවට කියන වචනේ. කුරුසියාන් කියලා කියනකොට මේක වෙලා තියෙනවා ප්ලූරල්. සාකුරුසී කියලා කියනවා කලින් ඉඳලම දන්නවා ෆෙමිනින් වචනයක්. බලන්න. तीसरी कक्षा में कुर्सियां कितनी कौन कितनी. कितने කියලා කියන්නේ කිතනා කියලා කියන්නේ කිතනී කියලා කියන්නේ එකම අදහස තමයි කොපමණද කියන එක. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? මේ අනුව නම් මෙයා. कौन කියන එකේ අදහස මොකද්ද? කවුද කියන එක. तुम्हारे पिताजी दफ्तर में हैं. ඔන්න ඩොට් එකකුත් තියෙනවා. कितना क्या कितने. බලන්න कितना කියන එක දාලා උත්තරේ බලන්න ප්‍රශ්නේ බලන්න. कितना तुम्हारे पिताजी दफ्तर में है. කොපමණද ඔයාගේ තාත්තා ඔෆිස් එකේ ඉන්නේ. හරිද උත්තරේ? क्या तुम्हारे पिताजी दफ्तर में है. दफ्तर කියලා කියන්නේ ඔෆිස් එක, කාර්යාලය. එහෙමනම් උත්තරේ වෙන්න ඕනි මේ වචනේ. वे लोग वापस आएंगे. वे लोग. ඔන්න කබ් කියන එකේ තේරුම මොකද්ද? කවදාද, කීයටද කියන එක. කිතනා කියලා කියන්නේ කොපමණද කියන එක. කවුන් කියන එකේ අදහස් තමයි who කියන එක. නැත්නම් කවුද කියන එක. වඩා නිවැරදි උත්තරේ වෙන්නේ කබ් කියන වචනය. වාක්‍ය තේරුමක්ද? වාපස් ආයෙන්ගේ කියලා කියන ආපසු පැමිණේවිද. ඒගොල්ලෝ ඒ කට්ටිය කවද්ද ආපහු එන්නේ ආපසු එන්නේ. हिस्तनट सुदसु क्रियापदे यटिंग इरक अंदिन्न रिक्त स्थान के लिए उचित क्रिया पर रेखांकन कीजिए. क्रियावट तमई इरक अंदिन्न तीन. उसने 3 खेले. दंदन्नो මෙතන නී එකක් ඇඩ්ඩලා තියෙනවා. න खेला කියලා කියන්නේ කෙසෙල් ගෙඩිය කේලා එකක්. කේලේ කියනකොට හැදිලා තියෙන මොකද්ද? බහුවචනෙන් මේක ප්ලූරල්. මෙහෙම ආ එකක් ඒ වෙන්නේ මොන ජෙන්ඩර් එකේදීද? මැස්කියුලින්. එවනම් මේ ඔයාලට පුළුවන් විභාගේ ලියද්දී ඔයාලට ගොඩක් ලේසි වෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න වචනේ මොකක්ද කියලා අඳුරගන්න. මේක මැස්කියුලින්ද ප්ලූරල්ද කියලා බලලා ඊට පස්සේ ඔයාලට ලේසි උත්තරේ ඔයාලට හොයාගන්න. කේලි. අපි දැන් දන්නවා අතීත කාල පාඩමේදී අපි ඉගෙනගෙන තියෙනවා ඔබ්ජෙක්ට් එකට අනුව තමයි ක්‍රියාව තියන්නේ. මෙන්න මෙයාට නේ කියන එක ඇඩ් වෙලා තියෙනවා නම් බලන්න. මෙතන නේ ඇඩ් වෙලා තියෙන නිසා මෙයා තමයි දැන් වාක්‍යයේ කවුද? නායකයා වෙන්න යන්නේ. එහෙමනම් මෙයා කවුද? මැස්කියුලින් ප්ලූරල් නම් කොහොමද දෙන්න ඕනේ උත්තරේ? खाए කියන එක. रमेश क्या तुम सुबह 5 बजे. रमेश කියලා කිව්වට මැස්කියුලින් සහ සිංගියුලර් කෙනෙක් වුණාට එයාට කතා කරලා තියෙන්නේ කොහොමද? තුම් කියන විදිහට. තුම් නම් කවුද? ප්ලූරල් විදිහට නේද ගණන් ගන්නෙ. එහෙමනම් රමේෂ් කොල්ලෙක් නම් මොකක්ද දෙන්න ඕනි? නේ रमेश सुबह 5 बजे කියලා ආවනම් එහෙමනම් මේ තුම් කියන එක නැතුව ආවනම් එහෙමනම් එන්නෝඩි උටතා හේ කියලා මේකත් අයින් වෙලා හේ එඩ් වෙන්න ඕන. හරිද? දැන් එහෙම දෙයක් නැහැනේ. දැන් වෙලා තියෙන්නේ මෙතන මොකද්ද? තුම් කියන එක ඇඩ් වෙලා තියෙනවා. එහෙමනම් හෝ කියලා අවසන් වෙලා තියෙනවා. आप ये चाय මොනවාද? आप කියලා විධානයක් අපි දෙනකොට විධික්‍රියාවලදී ඉගෙනගෙන තියෙනවා PGද POද එහෙම නැත්නම් Pද. लड़कियां नदी में. लड़कियां දැන් लड़कियां කවුද? ෆෙමිනින් වෙනවා සහ ප්ලූරල් විදිහටයි තියෙන්නේ. ඒක නිසා තමයි මෙතන ඩොට් එකකුත් ඇවිල්ලා තියෙන්නේ. දැන් नदी में लड़कियां මේ කාර්ය කරන්නේ ලඩකියා ගැහැණු ළමයි. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද?
ing ෆෝම් එකෙන් තියෙන්නේ නහරහද නහරහේද නැත්නම් නහරහීද. රහී කියලා අපි දන්නවා ing ෆෝම් එකේදී රහේ රහා කියලා මේ තුන තමයි ing ෆෝම් එකේදී එකතු කරන්නේ. මොකටද එකතු කරන්නේ? ක්‍රියාධාතුවට. දැන් මෙතන කා කියන එක දැම්මොත් එහෙම කා රහා කියලා එහෙම දැම්මොත් කමින් කියන එක බහුවචනින් කියනවා නම් රහේ කියන එක, ස්ත්‍රීලිංගෙන් කියනවා නම් රහී කියන එක. ඊට පස්සේ අදාළ සහායක ක්‍රියාව ඇඩ් කරන්න පුළුවන්. ඕකේ. මෙතනට අපි මොකද උත්තරේ වෙන්න ඕනේ? නහරහි. वो लड़का पाठ पढ़ेगा पढ़ेंगे पढ़ोगी. वो කියලා පටන් ගත්තා නම් ලඩකා කියලා තියෙන්නේ. බලන්න. वो කියන එක මෙතන විශේෂණයක් විදිහට තමයි ඇඩ් වෙලා තියෙන්නේ. ලඩකා පිරිමි ළමයා පාඩම කියවාවි කියලා තමයි තියෙන්නේ. උත්තරේ වෙන්න ඕනි. ඕකේ. ඒ විදිහට අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසට. බහුවචන ලිඛියේ. ඔන්න දැන් ජූතා කියලා තිබ්බොත් මේ වචනේ ඔයාලා දන්නවා මැස්කියුලි. මේ වචනේ ෆෙමිනින්. මේ වචනේ ෆෙමිනින්. මේ මැස්කියුලින් මේ ෆෙමිනින්. මැස්කියුලින් වචනයක් ආ අකුරෙන් ඉවර වෙනවා නම් එයා අපි බහුවචනය කරගන්නා මොකක් කරලාද? ආයක වෙනුවට ඒ දාලා ජූතේ. තස්වීර් අයන්නින් තමයි ඉවරලා තියෙන්නේ. අපි තස්වීර් කියලා කිව්වට අයන්නින් තමයි ඉවරලා තියෙන්නේ. එයාට අපි මෙතන ස්වර රහිත ස්වරය අයින් වෙනවානේ. තස්වීර් කියලා එනවානේ. මෙතනදී බහුවචන වෙනකොට රේන් කියලා හැදෙනවා. තස් වීරේන් කියලා ඩොට් එක උතන. ඒ විදිහටම තමයි අද කලම් කියලා ගත්තොත් කලම් එක කලමීන් කියලා හැදෙනවා. පුස්තක් කියලා ගත්තොත් පුස්තකයෙන් කියලා හැදෙනවා. ඒ විදිහට කිතාබ් කියලා ගත්තොත් කිතාබෙන් කියලා හැදෙනවා. ඒ විදිහට රාත් කියන වචනයත් ෆෙමිනින් වචන. රාතෙන් කියලා හැදෙනවා. මේ විදිහට ඊන් කියන එක ෆෙමිනින් වලදී එකතු කරනවා. ඡාත්‍රා බලන්න. ඡාත්‍රා වලදී ආ අකුරෙන් ඉවර වෙන්නේ. මෙයත් ආ අකුරෙන් තමයි ඉවරලා තින්නේ. හැබැයි මෙයා මැස්කියුලි. මෙයා ෆෙමිනින්. ආ අකුරෙන් එකතු වෙනවා නම් මෙයාට එකතු කරනවා මොකද්ද? ඊන් කියලා प्रत्यक. ඡාත්‍රා ඊන්. මේ විදිහටම අපි දන්නවා මාතායින් ලතායින් මාලායින් වගේ වචන වලට ආ අකුරෙන් ඉවර වෙනකොට එයින් කියලා එකතු කරගන්න ඕනේ. මේ එයින් කියන එක මගේ මෙතනින් තියෙන්න ඕන. හරිද? ඊළඟට තියෙනවා ආද්මී කියන වචනේ. ආද්මී වචනේ අපි දැන් දන්නවා පුරුෂලිංග වලදී ක්‍රම දෙකයි තියෙන්නේ බහුවචන වලට හරව ගන්න. ඒ දෙකම මෙතෙන්ට දීලා තියෙනවා. ආ කියලා ඉවර වෙන පුරුෂලිංග වචන තියෙන්නේ මොනවද වචන? ඔයාට මතක නම් बेटा लड़का මේ වගේ ආ අකුරෙන් ඉවර වෙන්නේ. මේවා බහුවචන කරද්දී ඒ කියලා ඇඩ් වෙනවා. දැන් මෙතන ජූතා එක ජූතේ වුණා. ලඩිකා එක ලඩිකේ වෙනවා. බේටා එක බේටේ වෙනවා. ඒ හැර මේ ආ අකුරෙන් අවසන් වෙන වචන හැර අනිත් සියලුම වචනවල ඒක වචන රූපේ බහුවචන රූපේ එකයි. කිව්වද පැහැදිලිද? ආ අකුරෙන් අවසන් වෙන පුරුෂලිංග වචන තියෙන්නේ නාමපද. මේවා බහුවචනය කරද්දී ඒ කියලා ඇඩ් කරගන්නවා. මේ ආයක වෙනුවට ඒ ඇඩ් කරගන්නවා. එතකොට බේටා නම් බේටේ වෙනවා. ලඩිකා නම් ලඩිකේ වෙනවා. ඒ විදිහට දෙවනි රූල් එක තමයි, දෙවනි නීතිය තමයි ආ අකුරෙන් අවසන් වන නාමපද පුරුෂලිංග නාමපද හැර අනිත් සියලුම නාමපදවල ඒක වචන ස්වරූපයයි බහුවචන ස්වරූපයයි දෙකම එකයි. එහෙමනම් ආද්මී කියන එකේ බහුවචන රූපේ මොකද්ද? ආද්මීම තමයි. ආද්මී කියන වචනේම තමයි. හොඳද? ඔයාට ඕනනම් පුළුවන් මේක බහුවචනය කරනකොට දෝ ආද්මී, චාර ආද්මී කියලා මෙහෙම සංඛ්‍යාවක් දාගන්නත් පුළුවන්. ගඩිය කියනකොට ෆෙමිනින් වචනයක්නේ.
ඔය අහලා දැකලා ඇති ලඩිකී කියන වචනේ අපි දැනටමත් හම්බුණා. ලඩිකී කියන වචනේ මෙන්න මෙහෙම ලඩිකියාන් කියලා හැදිලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙතන බලන්න. ලඩිකියාන් කියලා විල තියෙන ප්ලූරල්. මේකේ සිංගියුලර් වචනේ මොකද්ද? ලඩිකී. මොනවාද මේකට වෙලා තියෙන්නේ? මේ කී එක ෂෝට් එකට බවට බවට පත් වෙලා මොනවාද එකතු වෙලා තියෙන්නේ? යාන් කියලා කොටසක්. එහෙමනම් මේකෙත් කරන්න තියෙන්නේ ඒ විදිහම තමයි. මේක කෙටි කරගන්නවා. අපි උත්තර ලියන්න ඕනේ මෙන්න මේ විදිහට රූල් එල්ලලා. දැන් මම වරද්දක් කරා. රූල මෙහෙම මැද ලිව්වා. හරිද? ඔයා ලියනකොට මේ විදිහට රූලේ එල්ලලා ලියන්න. ජූතේ. ඔයාලට ඒ විදිහටම ඉර ගහලා තියෙන්නේ. තස්වීර කියනකොට මේ විදිහට ලියන්න. ඕකේ. ගඩියාන් කියලා කියනකොට ඔන්න දැන් අපි ෂෝට් ෆෝම් එකේ කෙටි ස්වරේ දාගත්තා ගඩි. ඊට පස්සේ මොනවද එකතු කරන්න ඕනේ? යාන් කියන එක. ගඩියා. හරිද? ඔන්න ගඩියා. ලඩිකියා. ඔන්න අපි මේ ප්‍රශ්නේ අවසන් කරා. निम्नलिखित संख्याओं मनाद करन තියෙන්නේ प्रयोगों को हिंदी शब्दों में लिखिए. දීලා තියෙන සංඛ්‍යාව තියෙවනේ ඒක හින්දියෙන් අපිට ලියන්නයි තියෙන්නේ. රුපියල් 15 කියලායි දීලා තියෙන්නේ. 15ට මොකක්ද කියන්නේ? 15. ඔන්න මම අර විදියට ලියනවා රූල් එලලා 15. අපි කියුවට රුපියල් 15 කියලා ඒගොල්ලෝ කියන්නේ 15 රුපියල් කියලා. රුපියල් එක පිටිපස්සට යනවා. රුපියේ 15 රුපියේ. මෙතන තියෙන්නේ කීයද? 19ට හින්දියෙන් කියනවා 19 කියලා. ඔයාලා මේකේ 19 රුපියේ 19 කියලා වෙන මොකුත් දාන්න නැහැ. 19 කියන වචනේ විතරයි ලියන්න තියෙන්නේ. වෙලාව 8යි කාලයි කියනකොට දැන් වෙලාවනේ. වෙලාවට හින්දියෙන් කියන මොකද්ද? බජේ කියලා අහලා තියෙන්නේ. එහෙමනම් 8යි කාලට අපි කියන්නේ මොකද්ද? සවා 8 බජේ කියලා දෙන්න ඕන. සවා 8 බජේ. මේක ඔයා දන්නේ නැත්නම් අපේ ප්‍රාථමික කියන ප්ලේට් ලිස්ට් එකේ තියෙනවා පාඩමක්. ඒ පාඩමේ ලින්ක් එක මම මේ වීඩියෝයේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තියෙනවා. ඔයා මේ පාඩමට ගිහලා බලන්න. වෙලාව කියන හැටි අපිට ඉගෙන ගන්න පුළුවන් මේ පාඩමේදී. මීටර භාගයට කියන්නේ මොකද්ද? ආධා. මීටරයට කියනවා මීටර කියලාම. ආධා මීටර. කිලෝග්‍රෑම් 7. 7ට මොකද්ද කියන්නේ? සාත්. දැන් මෙහෙම සාත් කියලා ලිව්වොත් එහෙම අදහස මොකද්ද? සමග කියන එක. මේ දෙකේ වෙනස බලන්න. සාත් මොනවාද? කිලෝග්‍රෑම් කියලා ලියන්න. කිලෝග්‍රෑම්. මගේ අකුරු නම් චුට්ටක් පැහැදිලි නැතුව ඇති. ඒත්වා ලස්සනට ලියයි කියලා බලාපොරොත්තු වෙනවා. हरी दम बलान्न तीनवा निम्नलिखित गद्यांश को ध्यान से पढ़िए और पूछे गए प्रश्नों के उत्तर हिंदी में लिखिए. ध्यान से पढ़िए अवधाने केवन्न කියලා තියෙනවා. पूछे गए प्रश्नों के उत्तर අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර හින්දි में लिखिए. සිංහලෙන් එහෙම ලියන්න නෑ ඔයාට. හින්දියෙන්ම තමයි ලියන්න තියෙන්නේ. බලමු. ගොඩක් ලේසි මේ වගේ වලදී ප්‍රශ්න කියවලා ඡේදය කියවන්න. ප්‍රශ්න කියවලා ඡේදය කියවන්න. කාලේ පැය 3ක් තියෙනවා ඔයාට. වැඩිත් එක්ක. මුලින්ම ප්‍රශ්න තියෙනවා गांधी जी का जन्म कब हुआ? 2 अक्टूबर 1869 को पोरबंदर में गांधी जी का जन्म हुआ. ඔන්න කබ් කියන එකට උත්තරේ මෙතෙන්ට දානවා. මොකද්ද මේ කබ් කියන වචනේ අයින් කරලා දාලා මේ අන්ඩර්ලයින් කරපු එක මේ කෝ කියන එකත් ඇඩ් වෙන්න ඕන. गांधी जी का जन्म 2 अक्टूबर 1869 को हुआ. මේ ෆුල් ස්ටොප් ප්‍රශ්නාර්ථය වෙනුවට ෆුල් ස්ටොප් එක තියන්න ඕනේ. ප්‍රශ්නාර්ථය තියන්න එපා.
गांधी जी का जन्म कहाँ पर हुआ? ඔන්න දැන් කහා पर කියන එක මේ කහා කියන එක අයින් කරලා දාලා උත්තරේ කොහෙද වෙන්නේ? पोरबंदर में गांधी जी का जन्म हुआ. එහෙනම් උත්තරේ ලියන්න ඕනේ पोरबंदर में. ප්‍රශ්නේ අහලා තියෙන්නේ කහා पर කියලානේ. पोरबंदर में කියලා ලියන්න ඕනේ. पर කියන එක අයින් කරලා දාන්න. ඒකට මෙතෙන්ට full stop තියන්න ඕන. गांधी जी के पिताजी का नाम क्या था? ඔන්න තාත්තගේ නම මොකක්ද කියලා අහනවා. අපි पहलवेनी वाक्य किया उनके पिताजी करमचंद गांधी राजकोट राज्य के दीवान थे. उन पिताजी के नाम तमයි මේ තියෙන්නේ. එබැවින් අපි උත්තරේ ලියනවා මොකද්ද? गांधी जी के पिताजी का नाम මේ වචනේ අයින් කරලා දාලා නම ලියලා था කියලා ලියලා full stop එක තියන්න ඕනේ. उनके पिताजी कौन थे? कौन කියලා කියන්නේ කවුද? දැන් මේ අයින් කරන වචනේ මොකද්ද? මේ වචනේ कौन කියන වචනේ. එතුමාගේ තාත්තා කවුද කියලා යහන්නේ. राजकोट राज्य के दीवान थे. राजकोट राज्य के दीवान थे. අදහස තමයි රාජ්කෝට් කියලා කියන්නේ ගුජරාත් ප්‍රාන්තයේ තියෙන නගරයක්. ඒ රාජ්‍යයේ දීවාන්තේ කියලා කියන්නේ එක ඇමති කෙනෙක්, മന്ത്രി කෙනෙක් කියන අදහස. එහෙමනම් එයා කවුද කියන එකේ තුමා කවුද කියන එකට අපි උත්තරේ ලියන්න ඕනි. उनके पिताजी कौन थे නේ අහලා තියෙන්නේ. එහෙමනම් उनके पिताजी උත්තරේ ලියන්න ඕනේ මොකද්ද? राजकोट राज्य के दीवान थे කියන මේ කොටස ලියන්න වෙනවා. ඔයා දැන් මේ හින්දි දැනගෙන ඉන්න ඕනේ. ප්‍රශ්නයක් අහුවාම කොහොමද උත්තරේ හොයාගන්නේ කියන එක අයිඩියා එකක් ඔයා දැන් දන්නවා. අවුරුද්දක් වගේ හින්දි ඉගෙන ගත්තා නම් ඔයාට මේ දේ very easy. गांधी जी की माता जी का नाम क्या था? මේ වචනේ තමයි අයින් කරන්න තියෙන්නේ. ඔන්න මාතාජී का ඔන්න මෙතන තියෙනවා මාතාජී का नाम කියලානේ. නාම් හින්දා තමයි මෙයා මෙතන තා වෙලා තියෙන්නේ. දැන් මෙතන කා ආව නිසා මෙයාගේ තියෙන පව එක කියන්නේ මේ මාතාජී කියන ෆෙමිනින් කියන රූපේ නැති වෙලා යනවා. හොඳද? ගාන්ධිජී කී කියලා මේ කී ආව නිසා මෙයාගේ තියෙන මේ වාක්‍යයේ බොස් කියන කියන්නේ වාක්‍යයේ නායකයා සබ්ජෙක්ට් එකගේ පවර් එක සබ්ජෙක්ට් එකේ තියෙන පවර් එක නැති වෙලා යන ගාන්ධිජී කී කියන එකෙන් මේ කී කියන එකෙන් තමයි මේක නැති වෙලා ගිහිලා තියෙන්නේ. මාතාජී කා කියන එකෙන් මේ මාතාජී කියන එකත් අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් වාක්‍යයේ ක්‍රියාව තියන්නේ කාට අනුවද කියලා අපි අයිඩියා එකක් ගන්නකොට ඒකට උදව්වක් තමයි මම මේ කරන්නේ. දැන් කා ආව නිසා මෙයත් මේ වාක්‍යයේ බොස් වෙන්න ඇති සුදුසුකමක් නැහැ. ඊට පස්සේ එනවා නාම්. නාම් කියන වචනේ මොකද්ද? නාම් කියන වචනේ දැන් ඔයා මේ වචනේ දන්නවා නම කියන එක දන්නවා. නමුත් මේකේ ඒක වචනද බහු වචනද ස්ත්‍රීලිංගද පුරුෂලිංගද කියලා හොයාගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මෙතන මේ ඉවර කරලා තියෙන විදිහ. තා කියලානේ තියෙන්නේ. එහෙමනම් අපි මේ වචනේ තේරුම නොදැගෙන හිටියත් මේක මොකක්ද? මැස්කියුලින් සහ සිංගියුලර් කියලා ඔයාට තේරෙන්න ඕනේ. ඔන්න. දැන් එතකොට මේ නාම් තා කියලා හැදිලා තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා. මෙතන කියාව නිසා, මෙතන කාව නිසා මේ දෙන්නගෙම තියෙන පවර් එක වාක්‍යෙ නැති වෙලා යනවා. ඉතුරු වෙලා තියෙනවා නාම් කියන වචනේ. නාම් කියන වචනේ කවුද? එයා මැස්කියුලින් සහ සිංගියුලර්. ඒක නිසා මෙතන තා කියලා ඇවිල්ලා තියෙනවා. නම මොකක්ද කියලානේ අහන්නේ. ඔන්න ඊළඟට තියෙනවා ඉන්කී මාතා. ඉන්කී කියලා කියන්නේ මෙතුමාගේ කියන අදහස. මෙතුමාගේ. දැන් මාතා කියන වචනේ ෆෙමිනින් නිසා කියන අම්මා ගැන කතා කරන නිසා තමයි මෙතන ඉන්කී කියලා ඇවිල්ලා තියෙන්නේ. තාත්තා ගැන කතා කරනවා නම් එහෙනම් එන්න ඕනේ මොකද්ද? ඉන් කේ කියලා එන්න ඕනේ. දැන් මෙතන උන්කේ කියලා කියන්නේ එතුමාගේ. මෙතන අරගෙන තියෙන්නේ මෙතුමාගේ කියන අදහස මෙතන ඇවිල්ලා තියෙන්නේ. මෙතුමාගේ. මෙතන එතුමාගේ කියලා ඇවිල්ලා තියෙනවා. මෙතන මෙතුමාගේ කියලා. माता पुतलीबाई बालक मोहनदास को सच्चाई और ईमानदारी की भांति भांति की कहानियाँ सुनाया करती थी. ඔන්න දැන් මෙතන එයාගේ අම්මගේ නම තමයි
පුතලී බායි. මෙතන ඉන්නෙත් නෑ මෙතනින්. පුතලී බායි. එහෙමනම් උත්තරේ එන්න ඕනේ මොකක්ද? गांधी जी की माता जी का नाम මෙතෙන් දෙනවා පුතලී बाई था. पुतली बाई था. मोहनदास को कहानियाँ कौन सुनाया करता था? දැන් මෙතන තියෙන වාක්‍යයක් බලන්න. इनकी माता पुतली बाई बालक मोहनदास को. දැන් මේ बालक मोहनदास को කියලා කියන්නේ මේ ළමා මොහන්දාස් කියන්නේ මෙයා දැන් මොහන්දාස් කියන අපි දැන් තමයි දන්නේ ගාන්ධිතුමා කියන. එයා පුංචි කාලේ යට කතා කරේ මොහන්දාස්. කියන්නේ මේ කුඩා මොහන්දාස් කියන එකයි මෙතන තියෙනවා. දැන් දන්නවා बालक मोहनदास කියලා කියන්නේ මේ කුඩා मोहनदास කියන එක. පුංචි मोहनदास सच्चाई और ईमानदारी की भांति भांति की. सच्चाई කියලා කියන්නේ සත්‍ය තියෙන, ईमानदारी කියලා කියන්නේ අවංක මේ ඒ වගේ තියෙන ඒ වගේ කතන්දර භාන්ති භාන්තිකී කියලා කියන්නේ මොනවද? විවිධ කතන්දර. ඒ කියන්නේ මොනවද කතන්දරවල අඩංගු වෙලා තියෙන්නේ? සත්‍යයි කියලා කියන්නේ සත්‍ය සහ ඊමාන්දාරි කියලා කියන අවංකභාවය, අවංකකම ගැන තියෙන කතන්දර, විවිධ කතන්දර සුනායා කරතිති කියලා කියන්නේ මෙතන පුරුද්දක් විදිහට කර හිටියා කියන එක. කරතිති කියන එක තමයි මේ මෙතන මාතාජී කියන වාක්‍ය පටන් අරගෙන ඉවර කරලා තියෙන්නේ. කරතිති. හරිද? දැන් එයා මොනවද ඒකට උත්තරේ වෙන්න ඕනි? मोहनदास को कहानियाँ कौन सुनाया करता था ने ප්‍රශ්නයක් අහද්දී कौन කියන වචනේ අහලා තියෙන්නේ බලන්න. මැස්කියුලින් විදියට අහලා තියෙන්නේ. कौन කියන වචනේ නිතර වෙලාවට ගන්නවා මොනවාද? මැස්කියුලින් සහ සිංගියුලර් කියන විදියට. හැබැයි මේක ගන්නෙ ප්‍රශ්නයක් වගේ අහද්දී. ඒ කියන්නේ අපි මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ. එතකොට මේ ප්‍රශ්නයට අනුව කවුද මොහන්දාස්ට කතන්දර කියන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ හදනකොට කෝන් කියන වචනේ අරගෙන තියෙන්නේ කොහොමද? මැස්කියුලින් සහ සිංගියුලර් විදිහට. ඒ කියන්නේ නිතරම who is කියලා අහනවා මිසක් who are කියලා අහන්නේ නැහැ. who කියන වචනේ ඉංග්‍රීසි වලදීත් ඒක වචන විදිහට තමයි ගන්නෙ. හින්දි වලදීත් කෝන් කියන වචනේ ගන්නෙත් ඒක වචන විදිහටම තමයි. හැබැයි උත්තරේදී මෙතන සමහර විට වෙනස් වෙන්න පුළුවන්. දැන් බලන්න උත්තරේ මොකක්ද කියලා. උත්තරය ආවේ මොකද්ද? සුනායා කරති තීනේ. එතකොට කවුද කියලානේ අහන්නේ. එහෙමනම් මෙතන කතන්දර කියලා දෙලා කියන්නේ කවුද? අම්මා. එහෙමනම් මෙතන ඉන්න ඕනි मोहनदास को कहानियाँ माता जी. ආයෙත් මම අර වැරද්ද කරනවා. උත්තරේ ලියන්න ඕනි මේ විදිහට. मोहनदास को कहानियाँ माता जी सुनाया. දැන් මෙතන කරතා થා කියලා දාන්න පුළුවන්ද? බෑ නේද? ඇයි? මාතාජී කියන එක්කෙනා කොහොමද ඇවිල්ලා තියෙන්නේ? ෆෙමිනින් තමයි. රෙස්පෙක්ට්ෆුල් නිසා කොහොමද වෙන්නේ? सुनाया करती थी. full stop. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මෙතන මේ සුනායා උනේ කියලා. මේ ගැන අපි කෙටියෙන් කතා කරොත් वीडियो के අවසානයේදී අපි ඒ ගැන කතා කරමු. බලන්න ඊළඟ ප්‍රශ්නේ තියෙනවා बालक मोहनदास पर किस नाटक का असर पड़ा. असर කියලා කියන්නේ බලපෑම කියන එක. मोहनदासට මොන නාට්‍යයේ බලපෑමක්ද එයාගේ ජීවිතයට ඇති වුණේ කියලායි අහන්නේ. බලමු. बालक इन कथाओं को बड़े चाव से सुनता था. මම තවත් වැරද්දක් කරා. ඡේදයේ වාක්‍ය තමයි අදහස කියාගෙන ගියේ. बालक इन कथाओं को කියලා කියන්නේ මේ අම්මා කියලා දුන්න මේ කතන්දර. මේ කතන්දර बड़े चाव से කියලා කියන්නේ बड़े शौक से කියලා අහලා වචනයක් ඔයා शौक කියලා කියන්නේ ඉතා කැමැත්තෙන් කියන එක. මේ शौक නෙවෙයි. මෙහෙම शौक කියලා ලියුවොත් එහෙම शौकය.
මෙතන කොම්බු දෙකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක ෂෞක්. මේක ෂෝක්. ෂෞක් කියලා කියන්නේ චාව කියලා කියන්නේ මීනින් එකයි ගොඩක් රස විදියට ඇහුවා කියන එක දාලා තියෙනවා. बालक मोहनदास ने विद्यार्थी काल में सत्यवादी हरिश्चंद्र नाटक देखा. විද්‍යාර්ථී කාල් මේ කියලා කියන්නේ විද්‍යාව ධනයක් කරගෙන හිටිය කාලය. අර්ථ කියලා කියන්නේ ධනය කියන එක. විද්‍යාව ධනයක් විදිහට කරගෙන ඉන්නේ කවුද? විද්‍යාර්ථී. විද්‍යාර්ථී කියලා නම හැදෙන්නේ එහෙම ඒ නිසා. ඒ කියන්නේ විද්‍යාව තමයි ධනයක් කරගෙන ජීවත් වෙන්නේ ඒ කාලේදී. අපි හැමෝම විද්‍යාර්ථී වෙලා ඉඳලා තියෙනවා. ඒ කාලයේදී සත්‍යවාදී හරිශ්චන්ද්‍ර මෙන්න මේ නාට්‍ය නම තමයි සත්‍යවාදී හරිශ්චන්ද්‍ර කියන නාට්‍ය බලලා තියෙනවා යා ඉස්කෝලේ යන කාලේ. इस नाटक का उस पर बड़ा असर हुआ. उस पर කියලා කියන්නේ මෙතන එන්ඩෝනි उन पर කියන එක. इस नाटक का उन पर बड़ा असर हुआ. එතුමා කෙරෙහි ගොඩක් බලපෑවා. හරිද? उन्हीं दिनों मोहनदास ने एक चित्र देखा जिसमें श्रवण कुमार अपने माता पिता को खांवर पर बिठा कर लिए जा रहा था. उसका नाटक वह पहले पढ़ चुका था. ओके මම මෙතන කියවනේ උස් පර කියන වෙනුවට උන් පර එන්න ඕනි කියලා නෑ. මේක හරි. ඇයි මෙතන තියෙන්නේ बालक मोहनदास කියලානේ. ඒ කියන්නේ මෙයා मोहनदास කියලා අපි දැන් ගරු කරාට ගාන්තුමා කියලා එයා පුංචි කාලේදී එයා සාමාන්‍යක ළමෙක්. එතකොට ඔහු මත කියන එක තමයි මේ අදහස කරලා තියෙන්නේ. ඔහුට මේ නාටකවල නාට්‍යවල බලපෑම ඔහුට ගොඩක් බලපෑමක් වුණා කියන එක. එතුමා මත කියන එක නෙවෙයි අරගෙන තින්නේ ඔහුට. ඔහු කියන්නේ අයියේ बालक. මෙයා තාම කුඩා පුංචි ළමෙක්. ඒත් එක්කම දාලා තියෙනවා उन्हीं दिनों में ඒ දවස්වලම මේ मोहनदास කියන එක්කෙනා एक चित्र देखा. एक पिंतूरයක් දැකලා තියෙනවා. කොහොමද? जिसमें श्रवण कुमार अपने माता पिता को कांवर पर बिठा कर लिए जा रहा था. श्रवण कुमार කියලා පුංචි පොඩි ළමයිගේ කතන්දර තියෙනවා. මේකෙදි මෙයා වෙන්නේ අන්ධ අම්මා තාත්තා කරේ තියාගෙන යන පින්තූරයක් මෙයා දැකලා තියෙනවා. බිටාකර කියලා කියන්නේ වාඩි කරවගෙන යනවා දැකලා තියෙනවා. उसका नाटक वो पहले पढ़ चुका था. මේ පින්තූරේ තියෙන දේ ඒ නාටක එක මේ නාට්‍ය එයා කලින් කියවලා තිබුණා. ඕකේ එහෙමනම් මේ මොකද්ද මේ කියන්නේ? මේ ශ්‍රවණ කුමාර කියන එක්කෙනා තමන්ගේ අම්මා තාත්තා කියන්නේ වයසක සහ අන්ධ මේ දෙමව්පියෝ මේ කතන්දරේ පොඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න සමහර විට ඔයාලට හම වෙන්නත් පුළුවන්. කාම්වර කියලා කියන්නේ මේක නම් මෙහෙම දෙන්නෙක් නිසා කර උඩ තියාගෙන අර කදමල්ල නේද කියන්නේ මේකට මේ වගේ මෙහෙම හදාගෙන බිටාකර කියලා කියන්නේ වාඩි කරගෙන අරගෙන යනවා දැකලා තියෙනවා. නාටක ව පහලේ පढ़ चुका था. මේ කියන නාටකය කියන්නේ මේ ශ්‍රවණ කුමාර කියන නාට්‍ය එයා කලින් කියවලා තිබුණා. ඔන්න. දැන් බලන්න මොකටද උත්තරේ වෙන්නේ කියලා. बालक मोहनदास पर किस नाटक का असर पड़ा කියන එකට මේ කිස් කියලා කියන්නේ මොන කියන කුමන කියන එක. එහෙමනම් बालक मोहनदास पर हरिश्चंद्र नाटक නේද? सत्यवादी हरिश्चंद्र नाटक का असर पड़ा කියලා උත්තරේ ලියනවා. මේ විදිහට තමයි ලියන්න ඕනි. बालक ඔය ලියන උත්තර මේ විදිහට රූලට මේ කඩහිරට ඉර යන විදිහට ලියන්න. ශිරෝ රේඛාව මේ විදිහට. ओके ඊට පස්සේ මේ full stop එක තියන්න ඕනි. ප්‍රශ්නාර්ථය දාන්න එපා. ඊට පස්සේ තියෙනවා निम्नलिखित शब्दों का प्रयोग करते हुए हिंदी में 3 वाक्य बनाए. ලකුණු 6ක් දීලා තියෙනවා. उस पर भांति भांति बिठाकर මොනවද ඔයාලට ලියන්න පුළුවන් උත්තර කීපයක් කියලා කියන්නේ. उस पर ඒ මත කියන අදහස තියෙනවා. අපිට කියන්න පුළුවන් ඒ මත ඉඳ ගන්න එපා. කොහොමද කියන්නේ? उस पर मत बैठो. तुम उस पर मत बैठो.
හරිද? ඒ මත ඉඳ ගන්න එපා. තව මොනවද කියන්නේ? तुम उस पर विश्वास मत करो. ඔහු කෙරෙහි විශ්වාසයක් තියාගන්න එපා. ඔහු හෝ ඇය. उस पर मत बैठो. සරල ගත්තොත් භාන්ති. ඒ කියන්නේ විවිධ කියන එක. විවිධ මොනවද තියෙන්නේ? ගොඩක් දේවල් තියෙනවානේ. जंगल में भांति के पेड़ है. का पेड़ නෙවෙයි के पेड़. ඇයි එහෙම වෙන්නේ? जंगल में කියලා ලියලා जंगल में भांति के पेड़ है. ඩොට් එකකුත් එනවා. ඇයි ඒ කියන එකකින් අදහස් කරලා තියෙන අපි මෙතන එක ගහක් නෙවෙයි තියෙන්නේ, ගස් ගොඩක්නේ. කේ පේඩ් කියන එක. එහෙම වුණොත් මෙතන ඩොට් එකක් එන්න ඕනේ. බෙටා කර. ඒ කියන්නේ වාඩි කරවලා. කවුද වාඩි කරවන්නේ? वाक्यයක් හිතුවොත් ඔයාලට ලියන්න පුළුවන්. माँ बच्चे को बिस्तर पर बिठा कर खाना बनाती है. හරිද? ඒ කියන්නේ අදහස මොකද්ද? සරලව ලියුවොත් ලියන්නත් පුළුවන්. माँ बच्चे को කියලා කියන්නේ අම්මා දරුවව මොකක් මතද කියලා ලියා ගන්න පුළුවන්. මොනවාද? बिस्तर पर. පුටු උඩ තියෙනවා නම් කොහොමද කියන්නේ? कुर्सी पर बिठा कर වාඩි කරවලා මොනවා හරි වැඩක් කරනවා. මොනවාද? खाना बनाती है, खाना खाती है, झाड़ू लगाती है. झाड़ू කිව්වොත් මොකද්ද? झाड़ू लगाना කියලා කිව්වොත් අතු ගන්නවා. झाड़ू लगाती කියලා है. अम्मा කියලා ගත්ත නිසා මම ගත්තේ माताजी बच्चे को कुर्सी पर बिठा कर झाड़ू लगाती है. ඔන්න එහෙම උත්තරේ ලියන්න පුළුවන්. ඔන්න දෙවෙනි කොටසට ආවොත් පරිවර්තනය කරන්නයි තියෙන්නේ. ඔහු දෙවෙනි කොටසට එනකොට ඔන්න ටිකක් ලකුණු 10ක ප්‍රශ්නයක්. निम्नलिखित वाक्यों का हिंदी में अनुवाद कीजिए. ඔන්න ලකුණු කපා ගන්නත් පුළුවන්. එකම තැනක් තමයි මෙතන. he is reading the lesson. හරිද? ඔහු පාඩම කියවමින් සිටි. ගොඩක් වෙලාවට අපි මේ සිංහලත් එක්ක බලද්දි පැටලෙනවා වගේ. සිංහල ග්‍රැමර් ගොඩක් අය දන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසි වලින් බැලුවොත් අපිට සාමාන්‍යයෙන් අනුමාන කරලා ලියන්න පුළුවන්. දැන් කොහොමද තියෙන්නේ ing ෆෝම් එකේ. ඔයා මෙහෙම ඔය කඩුවට කොලයක් අරන් ගිහිල්ලා he කියලානේ දැන් අරන් තියෙන්නේ. එම්න he කියනකොට හින්දියෙන් කියන්නේ wo කියන එක. ඊට පස්සේ කඩුවට කොල්ල ලියා ගන්නවා ing ෆෝම් එකෙන්නේ. එහෙමනම් එකතු කරන්නේ මොකද්ද? රහා, එහෙමත් නැත්නම් රහේ, එහෙමත් නැත්නම් රහි. හරිද? එතන මෙතන he කියලානේ තියෙන්නේ. එතකොට මේ දෙන්නම කපලා දාලා මෙයා තමයි ඉතුරු වෙන්නේ. දැන් මොනවද රීඩින් කියලානේ තියෙන්නේ? රීඩ් කරනකොට මොනවද හින්දියෙන් කියන්නේ? පඩනා කියන එක. එතකොට ඔන්න ක්‍රියාධාතුව ගත්තා. वो पढ़ रहा. එහෙමනම් वो කියලා නෙන්නේ he කියලා ඉතුරු එවන්න ඕනි. දැන් එයා මොකද්ද කියවන්නේ? वो මොකද්ද කියවන්නේ? කියවන එක දානවා මෙතෙන්ට. वो lesson එකට මොකද්ද කියන්නේ? sorry මෙතන lesson එකට මොකද්ද කියන්නේ? පාඨ කියලා. මම මෙතන ලියන්න ඉඩ නැති නිසා මේ රූල උඩ ලියන්නම්. පාඨ. वो पाठ पढ़ මේ මෙතට ඩොට් එක තෝනි पढ़ रहा है. හරිද? ඒ වගේම සහෝදරී ඊයේ සවස ඔයා කොහෙද සිටියේ? හරි. මෙතන සිස්ටර්. දැන් සිස්ටර් කියන්නේ කවුද? එහෙමනම් ඔන්න බැහැන් කියලා ලියාගත්තා. ඕකේ. මෙතන තියෙන්නේ වර් කියලානේ. හිටියේ කියලානේ තියෙන්නේ. ඔන්න මේක වර්තමාන කාලයට හරව ගන්න. ඔයක් මොකද? ඔන්න දැන් ඊයේ කියලා තියෙන්නේ. අද කියලා දාගත්ත ප්‍රශ්න නැහැ. බැහැන් හේ කියලා කිව්වොත් එහෙනම් මොකද අදහස? සහෝදරී ඉන්නවා කියන එක. එහෙමනම් බැහැන් අතීත කාලයට හදාගත්තොත් එහෙම බැහැන් තී. හරිද? දැන් මෙයාට ගරු කරලා කියනවා නම් බැහැන් තීන් කියලා ඉවර කරනවා. නැත්තම් එහෙම අවශ්‍ය නැහැ. දැන් මෙතන ලොකු වැඩිමල් සහෝදරියද බාල සහෝදරිය කියලා දාලා නැහැනේ. මෙහෙම
ඉවර කරන්න පුළුවන්. බැහැන්ටි. දැන් ටික ටික හදාගන්න ඕනි. කොහමද? බැහැන් කියලා ලියලා ඊයේ හවස කියලා කියනකොට කොහමද කියන්නේ? කල් शाम को. හවසට කියන මොකද්ද? शाम को කියන එක. शाम को तुम कहाँ थी. ඕකේ. තුම් කියනකොට දැන් දන්නවා. එහෙනම් මෙතෙන්ට මොනවද? ඩොට් එකක් එන්න ඕන. හරිනේ. ඕකේ. ඔයාට මොනවද ඕනි? What do you want? මොනවද ලියන්නේ? මට ඕනි කියලා කියනකොට හැමෝම දන්නවා මේක කියාගන්න. මොකද්ද? මුජේ चाहिए කියලා දැන් දන්නවා හැමෝම. හරිද? මට මොනවද ඕනේ කියලා ලියනකොට මුජේ කියා चाहिए කියලා හදාගන්නත් දන්නවා. එහෙම නැත්නම් මෙතන ඔයාට කියලානේ තියෙන්නේ. එහෙමනම් මම කියන එක මට කරගන්නකොට මුජේ වුණා වගේ තුම් කියන එක ඔයාට කියලා හදාගත්තොත් මොකද්ද වෙන්නේ? ඔයාට උත්තර දෙකක් දාගන්න පුළුවන්. එකක් තුම්හි කියලා හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තුම්කෝ කියලා හදාගන්නත් පුළුවන්. ඔන්න මම දැන් ඊසි කරා. උත්තරේ කියන්නේ නැහැ. කරුණාකර මේ පොත එයාට දෙන්න. Please give this book to him. Okay. Please give කියලා කියනකොට මෙතන තියෙන විධානයක් නේද? විධික්‍රියාවක් ලගන තමයි ලියන්නේ. දැන් please give කියලා තියෙනකොට අපි දන්නවා දේනා කියන වචනේ තමයි to give කියන එකට කියන්නේ. මේක දැන් please give කියලා ඉන්නේ. එහෙමනම් අපි දන්නවා දීජේ කියලා වචනයක් තියෙනවා. දෝ සහ දේ කියලා වචනයක් තියෙනවා. දීජේ කියනකොට අපි අහලා තියෙනවා please give කියන එක. එහෙමනම් him उसे ඔහුට හෝ ඇයට उसे ये किताब दीजिए. My teacher is very good. මෙතන is කියලා දැම්මට හින්දි වලදී නම් අපි ගුරුතුමාට ගරු කරලා කතා කරනවා. එහෙමනම් කොහොමද කියන්නේ? मेरे गुरुजी මගේ අකුරු විදියට ලියන්න එපා. මට මේක ලියන්න අමාරුයි. හරිද? पेंसिल එකකින් ලියන්න අමාරුයි මට. ओके. मेरे गुरुजी बहुत अच्छे हैं. හොඳද? අපිට ලියන්න බෑ मेरा गुरु बहुत अच्छा है කියලා ලියන්න බෑ. ඊ ගුරු කියලා කියන්නේ අපි මෙතන G කියලා ඇඩ් කරගෙන තියෙනවා respectful. ඒ නිසා මෙතෙන්ද රේ වුණා. මතකනේ? मेरा पिताजी කියලා කියන්නේ නෑ. मेरे पिताजी කියලා. ඒ වගේ ගුරුජීටත් එහෙම. පහත සඳහන් වාක්‍ය සිංහලයට දෙමළට ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. අරකම අනිත් පැත්ත දාලා තියෙනවා. බලන්න निम्न लिखित वाक्यों का सिंहली अंग्रेजी तमिल में अनुवाद कीजिए. ඔන්න සිංහල වලට කියන හින්දියෙන් සිංහල භාෂාවට හින්දියෙන් කියන වචනේ තමයි සිංහලි. සිංහල් භාෂා කියලා කියන්නේ නැහැ. अंग्रेजी ඉංග්‍රීසි වලට කියන හින්දි වචනේ තමයි अंग्रेजी. දෙමළ වලට හින්දියෙන් කියන වචනේ තමයි तमिल. सिंहल भाषा के लिए हमें क्या है? सिंहली भाषा. ओके. माता जी ने रोटी बनाई. कोमद हदाने अम्मा रोटी सैदुआय हैदुआय. अमीना गीत गा सकती है. අමීනාට ගීත ගායනා කළ හැකිය. හරිද? ගීත ගැයීමට හැකිය. සාමාන්‍යයෙන් ලියන්න පුළුවන්. ළමයි කොච්චර හිටියාද? සෝරි. තේ කියලානේ තියෙන්නේ. සිටියාද? ඔබ පවසන්න පන්තියේ ළමයි කොපමණ සිටියාද? बच्चे सवेरे ही उठकर स्कूल जाते हैं. दरुओ उदयම අවදි වී ඉස්කෝලේ යති. पासल यति. स्कूल में पासल यति. तुम लोग कल क्या करोगे? अनागत कालीन තියෙන්නේ
ඔයගොල්ලෝ ඔය කට්ටිය ඔයගොල්ලෝ හෙට මොනවද කරන්නේ? මොනා කරාවිද? මේ විදිහට සිංහල ග්‍රැමර් නම් ඔයා දන්න ඇති මට වඩා හොඳට. ओके, पसंद प्रश्न आवोत रिक्त स्थानों पर उचित वाक्यों से भरकर संवाद को पूरा कीजिए. කීපදෙනෙක් අහලා තිබුණා මේක චුට්ටක් විතර අමාරුයි කියලා. ඇයි අමාරු වෙන්නේ? මේක දිහා බලලා ගෙස් කරලා අපිට ලියන්න යන්නයි තියෙන්නේ. හැබැයි ඔයාලට මෙතනදී මෙහෙම දෙයක් වෙනවා. ඉස්සෙල්ලා මේ ඩයලොග්ස් ටික කියවන්න වෙනවා. එහෙම නැත්නම් අපිට ඒක හදාගන්න බැරි වෙනවා. බලන්න මෙතන තියෙනවා हरे कृष्णा तुम कैसे हो. දැන් කවුරු හරි කෙනෙක් යාගේ යාළුවෙක් දැකලා තමයි මේ කියන්නේ. යාළුවාගේ නම මොකද්ද? ක්‍රිෂ්ණ. तुम कैसे हो. දැන් එයා ප්‍රශ්නයක් මෙහෙම අහද්දී උත්තරේ දෙනව නේද? මොකද්ද දෙන්නේ? මම හොඳින් කියලා කියනවනේ. දැන් මෙතන ඔන්න බලන්න. මෙතන ජා රහේ කියලානේ තියෙන්නේ. එහෙමනම් මේ ක්‍රිෂ්ණ කියන්නේ ඒ කියන එක්කෙනා කවුද කියලා නම් දන්නේ නැහැ. හැබැයි B කියන එක්කෙනා කවුද? බෝයි කෙනෙක්. ගර්ල් කෙනෙක් නම් නෙවෙයි. බලන්න ඒකේ ජා රහේ හෝ කියලා අහලා තියෙන්නේ මෙතන. නේ? අපි මේ වගේ දේවල් ගැන ඩයලොග් එකක් දිහා බලලා ඉස්සරලා හොයාගන්න වෙනවා. तुम कैसे हो කියලා අහුව ගමන් උත්තර දෙන්න කොහමද උන්නා? मैं अच्छा हूँ, मैं ठीक हूँ, मैं बढ़िया हूँ, मैं बिंदास हूँ ඔය විදිහට කියන්න පුළුවන්. ඊට පස්සේ කියනවා දෙවෙනි එකේ बताओ कहाँ जा रहे हो. ඔන්න කියන්න. කියනවා මෙතන තුම් කියලා තමයි යාට කතා කරලා තියෙන්නේ. කොහෙද යන්නේ? කොහෙද යමින් ඉන්නේ? ඕකේ, නෙක්ස්ට් තියෙනවා බලන්න. මේ ඉස්සර මේ පැරග්‍රාෆ් එක කියවන්නේ කියන බලන්න මෙතන තියෙන කිතාබ් ලේන් කියන මෙතන තියෙන දුකාන්. එතකොට මෙයා උත්තරේ මොකද්ද කියන්නේ? मैं दुकान में जा रहा हूँ කියන කෙනේ කියන මැත්තේනේ. मैं दुकान में जा रहा हूँ. ඕක තමයි කියන මැත්තේ නේ. कौन से दुकान पर කියලා ඒ ප්‍රශ්නේ ඒ කියන කෙනා අහනවා. එතකොට මොන කඩේටද? कौन से दुकान මොන කඩේටද යන්නේ? ඔන්න යාට උත්තරේ දෙන්න පුළුවන්. मैं किताबों की दुकान में जा रहा हूँ. मैं किताबों की दुकान में जा रहा हूँ. ने එහෙම ලියලා ඊට පස්සේ ඒ කෙනෙක් අහනවා कौन सी पुस्तक लेनी है. ඔයාලට මොන පොතද ගන්න අවශ්‍ය? එමනම් යා උත්තර දෙනවා මුජේ. මෙතන මේ ප්‍රශ්නේ බලලා මේක දිහා බලලා මෙතන එක හදාගන්න වෙනවා. क्या हिंदी व्याकरण या अंग्रेजी. එහෙමනම් මෙයා මෙතන කියන ඇත්තේ මොකද්ද? ව්‍යාකරණ පොතක් ගන්න යනවා කියලානේ. එහෙනම් උත්තරේ කියන්න ඕනේ व्याकरण की किताब लेनी है. मुझे व्याकरण की पुस्तक නැත්නම් किताब लेनी है. කොහමද ලියන්නේ? मुझे व्याकरण की किताब එහෙමත් නැත්නම් පුස්තක් දෙකම එකයි. පුස්තක් लेनी है කියලා ෆුල් ස්ටොප් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ කියන කෙනා අහන ප්‍රශ්නයක් क्या हिंदी व्याकरण या अंग्रेजी. එන්න දැන් එයා ප්‍රශ්නයක් අහනවා ඔයාලට හින්දි ව්‍යාකරණ පොතක්ද ඕනිය ඉංග්‍රීසි ව්‍යාකරණ පොතක්ද? එහෙමනම් එයා ඔයාලට කැමති උත්තරයක් දාන්න පුළුවන්. मुझे हिंदी व्याकरण किताब चाहिए. හොඳද? නැත්නම් मुझे अंग्रेजी व्याकरण किताब चाहिए. නැත්නම් लेनी है කියලා දැම්මත් හරි. ओके, अच्छा किस लेखक की व्याकरण पुस्तक लेनी है. ඔන්න දැන් ඔයා මෙතන ලිව්වේ හින්දි කියලා නම් සහ अंग्रेजी කියලා නම් ඔයා දැනගන්න ඕනේ එහෙම රයිටර් කෙනෙක්ගේ නමක් දැනගත්ත ප්‍රශ්නයක් නෑ. නැත්නම් උනත් ප්‍රශ්නයක් නෑ. ඔයාට පුළුවන් හිතලා නමක් දාගන්න. තමන්ගේ නම හරි කමන්නේ දාගන්න පුළුවන්. මොනවාද අහන ප්‍රශ්නේ? අච්චා කියන එකේ අදහස මොකද්ද? හොඳයි කියන එකද? නෑ. එහෙමද කියලා අහනවා නේද? අපි අර ඔළුව හොල්ලලානේ අච්චා එහෙමද කියලා අහන්නේ. ඒ අදහස් තමයි මෙතන අච්චා කියන එකේ තියෙන්නේ. किस लेखक की व्याकरण पुस्तक लेनी है. उत्तर लियන්න පුළුවන්. मुझे මොකක් හරි නමක් දාලා की व्याकरण पुस्तक लेनी है. मुझे මේ නම අයින් කරලා දාලා මෙතෙන්ද ලියන්න තියෙන්නේ. මේ නම මේක අයින් කරලා දාලා එතෙන් මොකක් හරි නමක් දාන්න. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් අහනවා किस कक्षा की. අන්න ඔයාලට දාන්න බලන්න දැන් කක්ෂානේ මොන පන්තියට අදාළ ව්‍යාකරණ පොතද දැන් මේ ගන්න යන්නේ කියලා යහන්න. එහෙනම් ඔයාලට පුළුවන් ලියන්න 10वीं
ඉඩ මෙතන තියෙන දා මෙහෙම ලියන්න වෙනවා 10 මෙහෙම ලියමු 10 कक्षा की 10वीं कक्षा की बस එහෙම ලියුවොත් ඇති එච්චරයි 10 වෙනි පන්තියට මෙතන ක්ලාස් එක දානකොට කොහොමද ඇඩ් වෙන්නේ වැනි කියලා කියනකොට 10 වැනි 8 වැනි 5 වැනි කියලා කොට වීන් කියලා තමයි දාන්නේ අයියේ කක්ෂා කියන වචනේ फेमिनिन නිසා ඒ කියනවා अच्छा चलो मैं भी तुम्हारे साथ आता हूँ अच्छा හොඳයි එහෙනම් යමු අපි දෙන්නම යමු කියන අදහස තමයි මෙතන चलो කියන එකෙන් කියන්නේ मैं भी මමත් ඔයත් එක්ක එනවා मुझे भी कुछ कहानियाँ खरीदनी है මටත් කතන්දර කිහිපයක් මිලදී ගන්න අවශ්‍යයි लेकिन पुस्तकों की दुकान यहाँ से दूर है हम कैसे जाएंगे නමුත් පොත් කඩේ මෙතන ඉඳලා यहाँ से කියලා කියන්නේ මෙතන සිට මෙතන ඉඳලා දුරයි අපි කොහොමද යන්නේ ඊට පස්සේ උත්තර දෙනවා මේක දිහා බලලා මෙතන වාක්‍ය ලියා ගන්නයි තියෙන්නේ බස් नहीं जाती බස් කියලා කියන්නේ BUS කියන එක වාහනේ මෙයාට කියන්න පුළුවන් हम बस से जाएंगे එමෙ කියන්න පුළුවන් हम बस से जाएंगे बस කියන්නේ මේ බස් එක ඊට පස්සේ මෙයා මෙතන කියනවා अरे भाई उधर बस नहीं जाती उधर එහෙට බස් යන්නේ නැහැ නේ සහෝදරයා නේ අඩේ සහෝදරයා එහාට බස් යන්නේ නැහනේ එහෙමනම් ඊළඟට B කියන එක නා උත්තරේ දෙන්න ඕනේ මොකක්ද हाँ जिधर रिक्शा जाता है කියලා එකක් උත්තරයක් දීලා තියෙනවා එහෙමනම් මෙයා අහන්නේ මොකක්ද क्या वहाँ रिक्शा जाता है එහෙමත් නැත්නම් අහන්න පුළුවන් क्या रिक्शा से जा सकते हैं නම් මෙතන ඔයා වාක්‍ය ලියුවට පස්සේ हाँ उधर रिक्शा जाता है කියලා කියනකොට එහෙනම් කියන්න පුළුවන් अच्छा हम रिक्शे से जाएंगे अच्छा हम හොඳයි අපි එහෙනම් अच्छा तो हम එහෙනම් අපි මොනවද කරන්නේ रिक्शे से जाएंगे रिक्शा එකකින් යමු जाएंगे මම කියලා කතාව අවසන් කරන්න පුළුවන් ඔන්න දැන් තියෙනවා තුන්වෙනි කොටසේ චුට්ටක් ලොකු දෙයක් බලන්න अमारो देख ने दिए गए चित्र के आधार पर हिंदी में 10 वाक्य लिखिए अमारो देख ने पिंतूरे दिया බලලා මොනවද කරන්න කියලා වාක්‍ය 10ක් පැත්තකින් ලියා ගන්න. ලියලා එක එක වාක්‍ය ලියන්න බලන්න ලියන්න පුළුවන් කුරුල්ලෝ ඉගිල්ලනවා. කොහොමද කියන්නේ කුරුල්ලට කියන්නේ මොකද්ද? චිඩියා. चिड़िया මෙතන කුරුල්ලෝ කීප දෙනෙක් කියනවා चिड़िया ඉගිල්ලෙනවට කියන්නේ මොකද්ද උඩනා එතකොට උඩ රහි හේන් කියලා ඔන්න එක වාක්‍යයක් හදාගත්තා ඊට කලින් මේක අපි මොකද්ද කියලා දාන්න ඕනේ මොනවාද මේක ये स्कूल का एक चित्र है හොඳද මේක ඉස්කෝලේ තියෙන එකක් නේ බිල්ඩින් තියෙන මොනවාද මෙතන තියෙන ගොඩාක් 10ක් නේ 20ක් විතර ලියන්න පුළුවන් try කරන්න බලන්න හොඳද ඉස්සරහ මෙතන කියනවා ये स्कूल का एक चित्र है හොඳද ඊට පස්සේ ලියන්න පුළුවන් ඉස්කෝලේ මිදුලට කියනවා ආංගන් කියලා ආංගන් ඉස්කෝලේ මිදුලේ කියලා කියනකොට ස්කූල් का आंगन හැබැයි ආංගන් කියලා කියනකොට මිදුලනේ එහෙමනම් ඉස්කෝලේ මිදුලේ කියලා කියනකොට ස්කූල් के आंगन में මිදුලේ කියනකොට මේ කියන එකක් ඇඩ් වෙනව නේද එහෙමනම් ඉස්කෝලේ කියන එකට ඇඩ් වෙනවා කොහමද ස්කූල් का ඔන්න බලා ගන්න ස්කූල් का आंगन කියලා ලියනවා අදහස මොකද්ද ඉස්කෝලේ මිදුල දැන් මට ඕනේ මිදුලේ කියලා ලියන්න නම් මොනවද මෙතෙන්ද ආංගන් මේ කියලා ඇඩ් වෙනවා එහෙනම් මේ කා එක මොනවද වෙන්නේ කේ වෙනවා ස්කූල් के आंगन में ඊට පස්සේ තියෙනවා මොනවද ස්කූල් के आंगन में දකින්න දේවල් බච්චේ කියලා ලියන්නත් පුළුවන්
ඡාත්‍ර කියලා ලියන්න පුළුවන්. ඡාත්‍ර කියලා කියන්නේ කවුද? බොයි ස්ටුඩන්ට්ලට. ඡාත්‍රා කියලා කියන්නේ කාටද? ගර්ල් ස්ටුඩන්ට්ස්ලට. එහෙමනම් ඡාත්‍ර කියන එක නම් බොයිස් කියන එකම ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටුඩන්ට්ස් කියන එක. හැබැයි මෙතන ඡාත්‍රා ඒයින් කියලා හදාගන්න වෙනවා. ඔන්න ඒගොල්ලෝ කරන වැඩ. මෙතන වාට ප්‍රශ්නයකට තියෙන්නේ වචන දන්නේ නැති එක. ඔන්න දැන් මේ වතුර දානවට කියනවා පානි සීංචනා කියලා. ඔය වාක්‍ය හදාගන්න ඕනි. පානි සීංචනා මම උඩින්ම ලියන්නම් පැහැදිලි වෙන්න ඕන නිසා. පානි සීංචනා කියලා කියනවා වතුර දානවට. පැලෑටි වලට පැලෑටි ප්ලාන්ට්ස් වලට කියන මොනවද? පෞදේ කියලා. හරිද? ඊට පස්සේ මෙතන මේ එක කුරුල්ලෙක් ඉඳගෙන ඉන්නවා. හරිද? ඒක ඔයාලට තේරෙන්නේ නැත්නම් හදන්න පුළුවන් මම ඉඳගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ ඒ විදිහට ශිෂ්‍යයෙක් ඉඳගෙන ඉන්නවා කියලා හිතින් හදාගෙන එක් ශිෂ්‍යයෙක් කියලා කියනකොට අපි දානවා නේද? ඒක කියන එක එහෙම දාලා ඔයා මේ වචනේත් හදාගන්න ඕන වාක්‍ය. ඊට පස්සේ කියනවා මෙන්න මෙතන ගර්ල් කෙනෙක් ඉන්නවා ගහක් සිටවනවා. එහෙනම් ගස් සිටවනවට මොනවද කියන්නේ? ලගානා කියලා කියන්නේ ඇප්ලයි කරනවා කියන එක. දැන් මෙතන ලගානා කියලා හදන ගහක් සිටවනවා කියන එක. පौधा लगा रही है. ඔන්න මොනවාද? एक छात्रा එක ශිෂ්‍යාවක් पौधा लगा रही है. අන්න ගස් සිටවනවා. ඊට පස්සේ එක්කෙනෙක් මෙතන මොනවද කරන්නේ? අතු ගන්නවා. කවුද අතු ගන්නේ? ඒත් ගර්ල් කෙනෙක්මයි. එහෙමනම් අපිට එතන ලියන්න පුළුවන් අතු ගන්නවට මොනවද කියන්නේ? බුහාරනා කියලා. මිදුල අතු ගන්නවට තමයි බුහාරනා කියලා කියන්නේ. බුහාරනා. කවුද? ගර්ල් කෙනෙක්නේ. ඒක छात्रा ආංගන් මිදුල බුහාර රහී හේ කියලා හදාගන්න ඕන. ගුරුතුමිය හිටගෙන ඉන්නවා. එහෙනම් ගුරුතුමිය ඉන්නවා. ගුරුතුමිය ළඟ ඉන්නවා. කවුද? පූසෙක් වෙන්න ඕන. එතකොට ලියන්න පුළුවන් अध्यापिका के पास कौन इन्हें एक बिल्ली है. अध्यापिका के पास के लगे नेम कद लंग के पास लंग बिल्ली एक बिल्ली है. इंदगनद हिटन क्लाउन एक बिल्ली है. ඊට පස්සේ අපි මොනවද දකින්නේ? මේගොල්ලෝ මොනවද මේ එකතු වෙලා කරන්නේ? මිදුල සුද්ධ කරනවා. හොඳද? එහෙනම් අපිට කියන්න පුළුවන් स्कूल का आंगन साफ कर रहे हैं. साफ करना කියලා කියන්නේ මොකද්ද? පිරිසිදු කරනවා. साफ करना කියලා කියන්නේ පිරිසිදු කරනවා. ඔන්න ඒකත් හරි. දැන් වාක්‍ය කීයක් ආවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. තව මොනවද අපිට කියන්න පුළුවන්? स्कूल मिदुले තියෙනවා මොනවද? स्कूल में कई इमारतें हैं. स्कूल में कई इमारतें हैं. हरद ඊට පස්සේ ස්කූලේ මොනවද තියෙන්නේ? එක මොනවද? बिल्डिंग කිහිපයක් තියෙනවා. एक इमारत के आगे एक पेड़ है. එක ගොඩනැගිල්ලක් ඉස්සරහා එක ගහක් තියෙනවා. के आगे के आगे. हमद एक इमारत के आगे एक पेड़ है. ගහක් තියෙනවා. දැන් හොඳම උදාහරණය තමයි එක්කෙනෙක් මෙතන සුද්ධ කරනවා. ඒත් මෙහා මෙතන රොඩු අදිනවා. එහෙමනේ. එහෙමනම් අපිට කියන්න පුළුවන් ඔන්න මේ විදිහට මේ උදැල්ල මේ වගේ දේවල් වලට කියනවා කුදාල්, උදැල්ල, පාවඩා කියලා කියනවා සවලට. කුදාල්, පාවඩා. මේ සේරම මොනවද? ක්ලීන් කරන්න ගන්න ගාඩන් එක ක්ලීන් කරන්න ගන්න උපකරණ. කුරුපි කියලා කියනවා අත් මුල්ලුවට. හරිද? කුරුපි. එවන අපිට ලියන්න පුළුවන් दो छात्र කියලා දාන්නත් පුළුවන්. නැත්නම් छात्र, कुदाल, पावड़ा आदि කියලා දාන්න. ආදිය කියන එක.
හොඳද? එතකොට මේ ආදී කියන එකෙන් අපි එතන ගෙස් කරනවා මේ මුල්ලුව කියන එකත් ගෙස් කරනවා. හොඳද? අපි සමහර වෙලාවට වචන දන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණාට අපි ඒ වෙලාවදී අපිට කරන්න ඕනේ මෙන්න මේ ආදී කියන වචනේ දාලා පොඩ්ඩක් මැනේජ් කරගන්න හැකියාවක් ඔයාලට තියෙන්න ඕනේ. අපි දැන් මොනවද කරන්නේ? ඔයා හිතන්නේ මේ වචනේ විතරයි ඔයා දන්නේ කියලා. ඔයාලට ලියන්න පුළුවන් ඡාත්‍ර පාවඩා ආදී लेकर අරගෙන ආංගන් साफ कर रहे हैं. හරිද? ඔන්න තවත් වාක්‍යයක් ආවා. ඊට පස්සේ මෙතන තියෙනවා ටැප් එකක් නේ. ටැප් එකට හින්දියෙන් කියන මොකද්ද? नल කියලා. नल. एक नल है නැත්නම් कोने में. හරිද? ආංගන් के कोने में කියලා දාන්නත් පුළුවන්. कोने में කියලා දාන්නත් පුළුවන්. कोना. कोने में මොනවද තියෙන්නේ? आंगन के कोने में एक नल है. नल और बाल्टी है. बाल्टी है. ඔය විදිහට දැන් අපි 10කට වඩා ලියලා තියෙනවා. හරිද? ඔන්න ඔයාලට පික්චර් එකක් බලලා ලියන්න පුළුවන්. වාක්‍ය විතරයි ලියන්න තියෙන්නේ. ඊට පස්සේ බලන්න 7 වෙනි එක අපේ අවසාන ප්‍රශ්නය. निम्नलिखित विषयों में से किसी एक विषय पर हिंदी में 10 वाक्य लिखिए. එකත් අමාරු දෙයක් නෙවෙයි ඔයාලට. එකක් අරගෙන වාක්‍ය 10ක් मेरे पिताजी के बारे में वाक्य 10ක් ලියන්න බැරිද? हमारा गाँव हिंदी गुरुजी ලියන්න පුළුවන් නේද? मेरे पिताजी කිව්වම ඔන්න ලියන්න පුළුවන් අපිට. मेरे पिताजी का नाम කියලා නම ලියලා ඊට පස්සේ मेरे पिताजी एक डॉक्टर है, किसान है, එහෙමත් නැත්නම් කවුද අධ්‍යාපක है මෙහෙම ලියනවා. ඊට පස්සේ තව ලියන්න පුළුවන් मेरे पिताजी के दो भाई और एक बहन है. සහෝදරයෝ දෙන්නෙක් සහ සහෝදරියක් ඉන්නවා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් मेरे पिताजी टाउन के नाम दाला වැඩ කරනවා. मेरे पिताजी कलम्बू में काम करते हैं. එහෙමත් නැත්නම් කොළඹ කියන වචනේ අයින් කරලා දාලා විදේශ में काम करते हैं. හොඳද? එහෙම දාන්න පුළුවන්. තව මොනවද අපිට ලියන්න පුළුවන්? मेरे पिताजी बहुत अच्छे. තව ලියන්න පුළුවන් ගුණී කියලා කියන්නේ ගුණවත් කියන එක. अच्छे කමාවක් දාලා अच्छे කියලා ලියනකොට මෙහෙම තියෙන්නත් ඕනි. හරිද? अच्छे ගුණී තමනවද? ගුණයක් කිව්වොත් එimhe ඊමාන්දාර පුද්ගලයාට මොනවද කියන්නේ? ව්‍යක්ති है. දැන් හැම එකකටම හේන් කියලා ඇඩ් වෙන්න ඕනි වෙයි සමහරට ලියන්න. රූලේ මේ විදිහට එල්ලලා ලියන්න. මම මෙතන පැහැදිලි වෙන්නයි ඔයාලට මෙහෙම ලිව්වේ. ඊට පස්සේ තව මොනවද ලියන්න පුළුවන්? हाँ, मेरे पिताजी मुझसे बहुत प्यार करते हैं. हमारे मेरे पिताजी मुझको नहीं मुझसे बहुत प्यार करते हैं. मेरे पिताजी की जो से वयस लियंड पुला मेरे पिताजी 60 साल के है. 60 හැට දාලා ලියන්න පුළුවන්. 60 साल के වෙනවා ඊයේ ගරු කරලා දාන නිසා 60 साल के है. අම්මා ගැන ලියනවා मेरी माता जी 60 साल की කියලා මෙතන දාගන්න වෙනවා. කී දාලා මෙතන ඩොට් එකක් එනවා. කී है. හරිද? එහෙම එනවා. තව මොනවද ලියන්න පුළුවන්? අපි 10ක් මම හිතන්නේ ලියුවා වෙන්න ඕන. हमारा गाँव කියනකොට බලන්න අපේ ගම ගැන ලියන්න තියෙන්නේ. මොනවද ඉස්සරහම ලියනවා? අපේ ගමේ නම. हमारे गाँव का नाम. දැන් हमारा गाँव का नाम කියලා දාන්න බෑ. गाँव का කියලා આવොත් එමේ මෙයා ඒ විල හැදෙනවා. हमारे गाँव का नाम කියලා දාලා නම ලියනවා. ඊට පස්සේ ඒක කොහෙද පිහිටලා තියෙන්නේ? මොන දිස්ත්‍රික්කයේද? නෑ පිහිටලා තියෙනකොට අපි කියන මොකද්ද? ස්ථිත. කොහොමද ලියන්නේ? हमारा गाँव मातले में स्थित है. ස්ථිත පිහිටලා තියෙනවා. තව මොනවද කියන්නේ? තව එකක් ලේක් එකක් තියෙනවා. කියන්නේ වැවක්. වැවට මොනවද? ජීල් මේ වගේ දේවල් ලියන්න පුළුවන්. ජීල් කියන්න පුළුවන්. තාලාබ් ඔය
නදියක් ගඟක් තියෙනවා නම් නදී හොඳද මේවා තියෙනවා කියලා ලියන්න පුළුවන් हमारे गांव में स्कूल है තියෙනවා කියලා ලියන්න පුළුවන් हमारे गांव में एक मंदिर है हमारे गांव में 2 मंदिर है हमारे गांव में एक बौद्ध मंदिर है මේ විදියට ඔයාට ලියන්න පුළුවන් हमारे गांव में एक बहुत बड़ा मैदान है ඔයාගේ ගමේ නැති වුණත් කමන්නේ ලියලා දාන්න හොඳද දැන් मैदान කියලා කියන්නේ පිට්ටනිය මොන වගේ පිට්ටනියක්ද बहुत बड़ा ඔයාගේ ගම බලන් දෙන්නේ නැහනේ නේ ඔයා කැමති දේවල් ලියන්න පුළුවන් बहुत बड़ा मैदान है ඊට පස්සේ මොනවද ලියන්න පුළුවන් ඊට පස්සේ मैदान මේ අපි සෙල්ලම් කරනවා ඒවා ලියන්න යන්න එපා ගමේ තියෙන දේවල් කියන්නේ හොඳද ඊට පස්සේ हमारे गांव में තා මොනවද තියෙන්නේ सुंदर මොනවද ඒක सुंदर झरना කියලා අහලා තියෙනවද දිය ඇල්ලට කියනවා ඒක सुंदर झरना है හොඳද ඒක ලස්සන දිය ඇල්ලක් තියෙන हमारे गांव में हर और ඔන්න දැන් ඔයාලට ලස්සනට ලියන්න පුළුවන් चहुदिशी और के අදහස තමයි හතර දිශාවෙම කියන එක. හතර දිශාවෙම තව ලියන්න පුළුවන් चारों ओर කියලා ලියන්නත් පුළුවන්. चारों ओर එක කොම්බුවයි එන්නේ. හරිද? දෙකක් දාන්න බෑ. चारों ओर මේ දෙකේම තමයි අදහස සතර දිශාවෙම කියන එක මොනවද තියෙන්නේ? पहाड़ है දැන් ඔයා මේක අර අතිශෝක්තියෙන් කියනකොට මෙහෙම කියන්න පුළුවන්. हमारे गांव में चहुदिशी और पहाड़ ही पहाड़ है. එක දෙපාරක් එනකොට ලස්සනයි. ගැන කඳුම කඳු තියෙන්නේ. කඳුම කඳු ගොඩක් කියන අදහස තමයි මෙතන තියෙන්නේ. पहाड़ ही पहाड़ है. ඒ කියන්නේ හතර දිශාවෙම බැලුවොත් කඳුම තමයි තියෙන්නේ. पहाड़ ही කියලා. ඒක ලස්සනයි දානකොට වාක්‍යයකට. ඊට පස්සේ ලියන්න පුළුවන් අපේ ගම කොහමද හරා භරා है. හරා භරා කියලා කියන්නේ ග්‍රීනි කියන එක. කොළ පාටින් දිනකොට හැමෝම ආසයිනේ. හරා භරා है. හොඳද? ඊට පස්සේ තව ලියන්න පුළුවන් हमारे गांव में ज़्यादातर किसान हैं. ज़्यादातर වැඩිපුර. වැඩිපුර කිසාන් है. එතකොට කිසාන් කියලා දැනගත්තාම දන්නවා එහෙනම් මේ ගමම සාරවත් කියන එක. කිසාන් है. එක්කෙනෙක් නෙවෙයි ඉන්නේ ගොවිය ගොඩ දෙනෙක්නේ. එහෙනම් ඩොට් එකකුත් එන්න ඕනේ. කිසාන් है. මේ විදිහට තමොනද ලියන්න පුළුවන් ගම ගැන. अंतिमेदे वाटर लियन बुला हम हमारे गांव से नतम मैं हमारे गांव से बहुत प्यार करता हूँ नतम बहुत प्यार करती हूँ मैं मिलियंडा प्लंतावनाद मध्य हरुनी हाँ तव एक कपड़े लियन पुला मेहम कहला तिनाल सराय घर කියලා කියනවා අම්බලමට सराय घर කියලා කියන අම්බලමට හොඳද ඔයාලට කියන්න පුළුවන් हमारे गांव में एक बहुत पुराना හරිද පොඩක් තව ලුණු මිරිස් දාලා ලියනවා නම් එහෙම ලියන්න පුළුවන් නේ हमारे गांव में बहुत पुराना මොනවද තියෙන්නේ එකක් නේ ඒක सराय घर है घर है හොඳද පුරාණා කියලා අපි සිංහලෙන් ලියද්දී රයන්නර පිටුපස්සෙන් මූදද නයන්න එනවා කියලා මෙතන මූදද නයන්න ලියන්න යන්න එපා දන්තජ නයන්නම ලියන්න ඕනි රාණි කියන කොටත් ඒ වගේ අපි සිංහලෙන් රාණි මෙහෙම ලියුවට හින්දියෙන් ලියන්නේ රාණි කියලා මේ විදිහට ඕකේ ඔන්න අපි පිටුව පුරා ගම ගැනත් ලිව්වා ඊට පස්සේ හින්දි ගුරුජී දැන් ඔයාගේ ගුරුවරිය මතක් කරගත්තොත් එයාගේ දකින්නේ ඔයා දේවල් ලියන්න පුළුවන් වෙයි සමහර විටනේ මොනවාද හින්දි ගුරුජී කියලා ලිව්වොත් පිතාජී වගේ ඔයාට තව ඒකේ පිතාජී වගේ ඒකම ඔයාට අනිත් පැත්ත හරව ලියා ගන්න පුළුවන් එයා ඉන්නේ මෙහෙ එයා හරි හොඳයි එහෙම නැත්නම් ගුණී अच्छे ईमानदार हमें प्यार से पढ़ाते हैं නැත්නම් पढ़ाती है प्यार से කියලා කිව්වොත් හරිම ආදරයෙන් කියන එක प्यार से
පඩාතේද ඔයා තමයි දන්නේ පඩාතීද කියන එක. පඩාතී හේ. දැන් ගුරුවරිය කියලා දාලා නිකන් දාන්න එපා. හෙන් කියලා ඩොට් එකකුත් දාන්න ඕනේ. හොඳ प्यार से पढ़ाती है. නම ලියන්න පුළුවන්. ඔයා කොහෙද ඉන්නේ කියලා ලියන්න පුළුවන්. අපිට හින්දි ගුරුවරිනේ. එතකොට ඕකේ. හිතලා ලියුවොත් ඔයාට ලියන්න පුළුවන් හින්දි ගුරු ජී කියන එක දාලා සහ මේ මේරේ පිතාජී දෙකම සේම්. අම්මා ගැන ලියනකොටත් පොඩ්ඩක් स्त्रीलिंग पुरुषलिंग वाक्य वल वेनस करना තියෙන්නේ. ठीक है, मुझे लगता है पेपर इतना आसान रहा और हमने 2019 वर्ष का पेपर किया है ना. 2019 का पेपर किया है. तो मिलते हैं अगले एक पेपर से. अपना ये एग्ज़ाम भी सामान्य पेपर මේ එක්සෑම් එකත් හොඳට ලියන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මම හිතන්නේ ගොඩක් අය හින්දි වලින් ලියන අපේ දෙවැනි එක්සෑම් එක තමයි මේ YouTube channel එකත් එක්ක හින්දි my favorite YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයා ලියන හින්දි දෙවැනි එක්සෑම් එක වෙන්න ඕන මේ සාමාන්‍ය පෙළ. ගොඩක් අය අපි ලිව්වා ප්‍රාථමික හින්දි ඉන්දියන් එක්සෑම් එකක් ලිව්වා. ගොඩක් බාධක මැද प्रतिफल समहार ओया में एग्ज़ाम में लियाना कली. ठीक है, मिलते हैं अगले वीडियो से. अपना ख्याल रखिए. हिंदी भी पढ़ते रहिए. धन्यवाद.